දෙසුපෙහිටයි හිතවතුනි ඔබ මේ එක්වන්නේ ධර්මයානෝ ඉරුදින දේව වාක්‍ය සංග්‍රහය තුලින් මතු කරන ධර්ම සාකච්ඡාව වෙතයි. අද අපි මෙම ධර්ම සාකච්ඡාව සඳහා පාදක කරගනු ලබන්නේ චතාරික සමයේ පළවෙනි ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහයයි. අද මෙම දේව වාක්‍ය සංග්‍රහය තුලින් මතු කෙරෙන ඒ දේව ධාර්මික පණිවිඩය අප සමග බෙදා ගන්නට අප මැදිරියට පැමිණ සිටිනවා ගරු ලලිත් ෆීලික්ස් පියතුමන්. පියතුමනි ඔබ වහන්සේ විතාම ගෞරවයෙන් අපි වෙතට පිළිගන්නවා. අතෙන්ම ප්‍රේමවන්තේනි ඔබේ ජීවිතය තුළට මෙලෙස අපි ධාර්මික අත්දැකීම දේව ධාර්මික පදනම ඉරුදින සෑම දිව්‍ය පූජාවකදීම ඔබ බෙදා ගන්නා වූ මෙම දේව වාක්‍ය පිළිබඳව අදහස් අපි මෙලෙස සරලව ඔබේ ජීවිතයට මතු කරලා දෙන්නේ ඊටාම සතුටින්. ඉතින් පියතුමනි මේ චතාරික සමය ආරම්භ වෙලා දැන්. චතාරික සමයේ පළවෙනි ඉරුදිනට අදාළ දේව වාක්‍යයි අපි මෙලෙස සාකච්ඡා කරන්නට යන්නේ. මම ප්‍රථමයෙන්ම ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමති සැබවින්ම චතාරික සමය කියලා කියන්නේ මොකක්ද? මොකක්ද මේ වරප්‍රසාද ජනක කාලය කියලා කියන්නේ? චතාරික කාලයේ අපිට විශේෂයෙන්ම ලැබෙන්නේ අලුබදායදයෙන් අපි පටන් අරගෙන එයත් එක්ක අපි සූදානම් වෙනවා ක්‍රිස්තුන් වහන්සේගේ දුප්‍රාප්තිය, මරණය හා උත්ථානය සිහි කරන්නට හා ඒ ගැලවීම මරණය හා දුප්‍රාප්තිය තුලින් ලැබුණු ගැලවීම අපේ ජීවිතවල අත්දකින්නට. එතකොට ඒ සඳහා අපව ගෙන යද්දී මේ චතාරික කාලයේ ප්‍රසාද ජනක කාලයයි කියලා කියන්නේ ඒ කාලේ අපි විවිධාකාරව මේ දුක් ප්‍රාප්තියට ඇතුළු වෙන්නටත් ඒ තුල ගැලවීම අත්දකින්නටත් ඒ තුල උත්ථානයක් අත්දකින්නටත් අපි යොමු වෙනවා. ඒතකොට එහෙම වෙද්දී පළවෙනියෙන්ම අපේ ජීවිතය සුභහස්න තුල ජීවිතයේ මෙනෙහි කර ගනිමින් ආපසු හැරීමක් ලබන්නට. ජීවිතය වෙනස් කර ගැනීමක් උත්ථානයේ ගැලවීම අත්දකින්නට. එතකොට පළවෙනියෙන් මෙය. එතකොට ඊළඟ දේ තමයි මේ කාලය තුල අපින් වූ දේවල් එක්ක අපි මනස්ථාපනයේ යෙදීම. එතකොට ඒ නිසා අපි මනස්ථාපනයේ ක්‍රියා කරනවා. එතකොට මනස්ථාපනයේ ක්‍රියා හැටියට විවිධ වූ භක්ති අභ්‍යාස අපිට මේ කාලේ තියෙනවා. පාද නමස්කාරය, ඒ වගේම එක්වරු ශීල රැකීම. එතකොට මේ දේවල් එක්ක අපි ක්‍රිස්තු දුක් ප්‍රාප්තියට අයිති වෙලා අපෙන් වෙච්ච දේවල් එක්ක ජීවිතය ගොඩනගා ගැනීමට යොමු වීම. ඒකම අපි මේ කාලයත් එක්ක තව දයාවේ ක්‍රියා කරනවා. දැන් අපි එක්වරු ශීල රැකීමයි කියන එකෙන් අපි කියන්නේ නැහැ ඒ දෙය තමුන්ගේ ජීවිතය සඳහා තබා ගැනීම. ඊට වඩා ඒකත් එක්ක අපි දුප්පතුන්ට උදව් කිරීම, ඒ දේවල් එක්ක ඒ අයගේ ජීවිතයන් නගා සිටුවීමට කැපවීම. එතකොට මේ වගේ දයාවේ ක්‍රියා තුලින් අපේ ජීවිතය ගොඩනංවා ගැනීම. එතකොට මේ සියල්ල තුල අපේ ජීවිතයේ ගොඩනැංවෙද්දී අපිව උන්වහන්සේට ප්‍රසන්න වෙන විදිහට අලුත් වීමක් තුල ජීවනයක් ලැබෙමින් ගැලවීමක් අත්දැකීම සිදු කරනවා. එතකොට මේ නිසා තමයි අපි කියන්නේ මේ වරප්‍රසාදයේ කාලයක් කියලා. එතකොට මේ හැම දෙයක් එකම උන්වහන්සේ තුල ගොඩ නැගෙන්නට. සුදි පියතුමනි වහන්සේ ඊටාම සරලව අපිට පැහැදිලි කරලා දුන්න එදී. ඉතින් අද දවසේ මේ චතාරික සමයේ පළවෙනි ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහයට යන්නට කලින් මේ පළවෙනි ඉරිදා චතාරික සමයේ පළවෙනි ඉරිදා දෙන පොදු තේමාව පිළිබඳව යම් අදහසක් ඔබ වහන්සේ මතු කළොත් මම හිතන එක වටිනමයි කියලා. ඔව් අපිට පළවෙනි ඉරිදා විශේෂාකාරයෙන් අපි යොමු කරනවා මනස්ථාපනයත් එක්ක ජීවිතය වෙනස් කර ගැනීමට යාම ගැන. ඒ නිසා අපි දකිනවා සුදු සුවිශේෂයේ එක්ක මාක්තුමාගේ සුවිශේෂයේ මේ අවුරුද්දේ තියෙන්නේ උන්වහන්සේ පරීක්ෂා කරන ලැබුවත් ඊට පස්සේ පරීක්ෂා ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ඇවිල්ලා කියනවා දේව රාජ්‍ය ආසන්නයි. මනස්ථාපනය වෙන්න සුභාස්න අදහ ගන්න. එතකොට උන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙන්නට, ඒ රාජ්‍යයේ පූර්ණත්වය ලබන්නට
අපි කොයි ආකාරයෙන් ක්‍රියා කළ යුතුද? ඒ ක්‍රියා කිරීමේදී උන්වහන්සේගේ වරප්‍රසාදය තුල ගමන් කිරීමට ඇති හැකියාව ගැන විශේෂ ආකාරයෙන් අද දේව වචනය අපිට මතක් කරනවා. ඔව් ප්‍රේමවන්තයනි, අපි මෙම දේව ධාර්මික කාරණා මතු කරගන්නට මත්තෙන් ප්‍රථමයෙන්ම පළමුවන දේව ප්‍රකාශනයට ඇහුම්කන් දෙමු. පළමුවන දේව ප්‍රකාශනය උත්පත්ති පොතෙන් උපුටාගත් කොටසකි. දෙවියන් වහන්සේ නෝවාටද ඔහුගේ පුත්‍රයන්ටද කතාකොට මෙන්න මම නුබලා සමගද නුබලාගේ පෙළපත සමගද නුබලා සමග නැවෙන් නික්මුණු සියලු ජීවමාන සතුන් වන පක්ෂීන්, ගව මහිෂයන් හා මුර්ගයන් සමගද ගිවිසුමක් පිහිටුවමි. නුබලා සමග පිහිටුවන ලද ගිවිසුම වනාහි මින් පසු කවදාවත් ජලගැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ කරනු නොලබන බවත්, මින් පසු කවදාවත් ජලගැල්මකින් මහපොළව වනසනු නොලබන බවත් යැයි වදාළසේක. තවද දෙවියන් වහන්සේ කතාකොට මාහා නුබලාද නුබලා සමග සිටින සියලු ජීවමාන සතුන්ද අතර මතු සියලු පරම්පරාවන් සඳහා මා පිහිටුවන ගිවිසුම් ලකුණ නම් මෙයයි. වලාකුළුවල මම මාගේ දේ දුන්න තබමි. මාහා ලෝකයා අතර පිහිටුවන ලද ගිවිසුම් ලකුණ එය වන්නේය. පොළවට ඉහලින් වලාකුළු පැමිණ වලාකුළු අතර දේදුන්න දිස්වන කල මහා නුබලාද සියලු ජීවමාන සතුන්ද අතර මින්මතු කවදාවත් ජල කැල්මකින් සියලු ජීවමාන සතුන් විනාශ නොකිරීමට පිහිටුවාගත් ගිවිසුම සිහි කරන්නෙමි. පියතුමිනි, මොකක්ද මේ පළමුවෙනි දේව ප්‍රකාශනය ඇතුලේ උත්පත්ති පොතේ මේ දෙවියන් වහන්සේගේම හඬින් එන ප්‍රකාශය? පළවෙනි දේව ප්‍රකාශනය පළවෙනි ඉරිදා චතාරික කාලේ උත්පත්ති පොතින් අපිට ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේගේ ආදරය කොයි ආකාරද? අනේ ආදරය උන්වහන්සේ සදාටම පවතින ආදරයක් හැටියට ප්‍රකාශ කරනවා. දැන් ධර්මිෂ්ඨකමේ හිටපු නෝවා සහ ඔහුගේ දරුවන්, ඒ වගේම අනිකුත් සත්තු උන්වහන්සේ අර නැව තුල ඇතුල් කරගෙන එයව ආරක්ෂා කරනවා. වතුරත් එක්ක අනික් මිනිස්සු හැම දෙනාම විනාශයට යනවා. එතකොට පාපය තුල ඔවුන්ට දෙවියන් වහන්සේ විනාශය දීම ගැන කතා කරනවා. නමුත් දෙවියන් වහන්සේ ඒ සමගම කතා කරනවා නෑ, මම මින් මතුවට එහෙම විනාශයකට නුඹලාව ගෙනියන්නේ නැහැ. එතකොට මගේ රහසේ තබන දේ දුන්නේ සලකුණ වෙන්නේ, මගේ ගිවිසුම් සලකුණ මම විශ්වාසවන්ත දෙවියන් වහන්සේ හැටියට විනාශ කරන දෙවි කෙනෙකුට වඩා මම ඔබට ගැලවීම දෙන දෙවියන් වහන්සේ හැටියට එනවායි කියලා. එතකොට උන්වහන්සේ විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ හැටියට, ලෝකයේ විනාශ නොකරන දෙවියන් වහන්සේ හැටියට, ජලගල්මක් ආවත් ඒ තුලින් මිනිසුන්ව සම්පූර්ණයෙන් විනාශ නොකරන දෙවියන් වහන්සේ හැටියට, ඒ ආදරයේ දෙවියන් වහන්සේ හැටියට, ප්‍රේමයේ දෙවියන් වහන්සේ හැටියට ප්‍රකාශ වීම. එතකොට උන්වහන්සේ හැම විටම එන්නේ ගැලවීම දෙන්නටයි, විනාශ කරන්නට නෙවෙයි. එතකොට චතාරික කාලේ අපිට ආරම්භයේදී මතක් කරනවා මේ කාලේ ඔබට තියෙන්නේ ගැලවීම ලබන්නට යන කාලයක් හැටියට. ඒ නිසා මම නුඹලාට මම දුන්නේ දේ දුන්නේ සලකුණ දිහා බලලා, ඒ මම දුන්නේ ගිවිසුම දිහා බලලා නුඹලා ගැලවීමට ඇතුළු වෙන්නට පැමිණෙන්න. එතකොට ඒ ගැලවීම තුල හැම විටම ඉන්නට මේ කටයුතු කරන්න. ඇයි? මම ඔබට ආදරේ. පියතුමිනි, ඇත්තෙන්ම මේ වචනය තුල පැහැදිලි වෙනවා ගිවිසුම. මොකක්ද ඇත්තටම ගිවිසුමක් කියලා කියන්නේ? දැන් සාමාන්‍යයෙන් ගිවිසුමක් කියන දෙයත් එක්ක තියෙනවා කාරණා කීපයක්.
එකක් තමයි මේ givisuma තුල කණ්ඩායමක් නැත්නම් දෙගොල්ලක් සම්මුඛ වෙන්නට ඕනේ. ඒකට සම්මුඛ වීම. ඒකට දැන් මෙතන givisumේදී සම්මුඛ වෙන්නේ නොවා සහ දෙවියන් වහන්සේ. ඒකට මේ දෙදෙනා අතර සම්මුඛ වීම අතර කතා බහ තුල එකතු වීමක්. නමුත් මේ givisumේ විශේෂ වූ වෙනසක් තියෙනවා. දැන් givisuma මිනිස්යන්ගේ පැත්තෙන් එනවට වඩා මේ givisuma එන්නේ දෙවියන් වහන්සේගේ පැත්තෙන්. හැබැයි උන්වහන්සේ ඒක තුල මේ givisumේදී විශේෂයෙන්ම නොආ තුලින් විශේෂ වූ දෙයක් ඉල්ලන්නේ නැහැ. ධර්මිෂ්ඨව ජීවත් වීම විතරයි ඉල්ලන්නේ. හැබැයි දෙවියන් වහන්සේ කියනවා මම හැම විටම ඔබව විනාශ නොකරන දෙවියන් හැටියට නුඹ සමග සිටිමි. නුඹට ගැලවීම දෙන දෙවියන් හැටියට නුඹ සමග සිටිමි. ඒ නිසායි මගේ සලකුණ වෙන්නේ දේ දුන්න. ඒ දේ දුන්නත් එක්ක නුඹලට දකින්නට පුළුවන් මම දෙවියන් වහන්සේ හැටියට නුඹලාව ආරක්ෂා කරන්න ඉන්න දෙවියන් වහන්සේ නුඹලාට ආදරය කරන. එතකොට මේ givisumේ සුවිශේෂත්වය දෙවියන් වහන්සේ පළවෙනි පියවර ගන්නේ. උන්වහන්සේම නුසුදුසු මිනිසයා එක්ක එකතු වෙලා ඔහුට ගැලවීම දෙන්න, ඔහුව ජීවත් කරවන්න ඔහු සමග givisumකට එළඹීම. පියතුමනි, මම කැමතියි ඔබ වහන්සේගෙන් දැනගන්න ඇත්තෙන්ම මේ නොවා අතර ඇති කරගත්තු givisum අද කාලයට අපි බලනකොට මොකක්ද මෙහි තියෙන දේවධාර්මික කාරණය, මොකක්ද මෙහි තියෙන දේවධාර්මික වටිනාකම? දැන් අපි ගත්තු ඇයි නොවාව බේරගත්තේ? නොවා තුල තිබුණු ධර්මිෂ්ඨකම එක්ක, යහපත්කම එක්ක. එතකොට දැන් අද අපි ජීවත් වෙන ලෝකයේත් එක්ක අපි හැමදෙනාටම මේ දෙවියන් වහන්සේ හා බැඳීමේදී අපි දුර්වල වුණත් අපේ ධර්මිෂ්ඨකම, අපේ යහපත්කම අපේ ජීවිත තුල තියෙන්නට ඕනේ. මොකද දෙවියන් වහන්සේ දැන් අපිව මැව්වේ උන්වහන්සේගේ ස්වරූපයට. ඒ නිසා අපි යහපත්. ඒකට අපගේ ස්වභාවයෙන්ම මේ යහපත්කම තියෙනවා. ඒකට මේ ධර්මිෂ්ඨකම අපි ජීවත් කරවන්නට ක්‍රියාකාරී වෙන්න ඕන. දැන් සමහර වෙලාවට මේ දුර්වලකම අපිත් එක්ක තිබීමත් එක්ක අපි ධර්මිෂ්ඨකම යටපත් කරගෙන අපි අර දුර්වලකමත් එක්ක අයහපතට ඉඩ හරිනවා අපිව ක්‍රියාවට අරගන්නට. නමුත් අපිට මේ වර්තමානයේ තුල මේ givisumේදී අපිට තියෙන අප තුලම තියෙන යහපත එක්ක දෙවියන් වහන්සේම අපට දුන්නු ඒ යහපත්කම අරගෙන ධර්මිෂ්ඨ වූ ජීවිතය සඳහා යන්නට ඕනේ. ඒ ධර්මිෂ්ඨ වූ ජීවිතය අපි පවතිද්දී උන්වහන්සේ කිසි දිනක අපේ ජීවිතේ විනාශයට ඉඩ හරින්නේ නැහැ. උන්වහන්සේ හැම විටම අපේ ගැලවීමට, අපේ වරප්‍රසාදයේ පිහිටුවීමට පැමිණෙන ස්වාමින් වහන්සේ හැටියට ඉන්නවා. එතෙන්ම දයාබර හිතවතුනි, ඔබ දෙවියන් වහන්සේත් එක්ක givisum ගත වෙලාද? දෙවියන් වහන්සේ ඔබයි අතර යම් givisumක් තියෙනවද? දෙවියන් වහන්සේ මේ වරප්‍රසාද ජනක කාලය තුල ඔබට මතක් කරනවා මම ඔබත් එක්ක givisum ගත වෙන්නට ලෑස්ති කියලා. පියතුමනි, මම ඊටම ආදරෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලනවා අපි දැන් යොමු වෙමු සුදු සුවිශේෂය වෙතට. මෙම කාරණාව තව දුරටත් අපිට පැහැදිලි කරගන්න. ඉතින් මම ඔබ වහන්සේට ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා සුදු සුවිශේෂය අප සමග බෙදා ගන්න ලෙස. මක්තුමාගේ සුදු සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. මෙසිල්හි ආත්මයානු උන්වහන්සේ පාලු කරයට පැමිණ වූ සේක. උන්වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින 40ක් පාලු කරේ විසූසේක. උන්වහන්සේ වනසතුන් අතර විසූසේක. දේවදූතයෝ උන්වහන්සේට උපස්ථාන කළහ. ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුභාස්න දේශනා කරමින් ගලීලයට වැඩියසේක. ඒ දේශනාව මේය. නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ. දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්නය. පසුතැවි සිත් හරවා ගන්න. සුභාස්න අදහා ගන්න
යනුයි. ඔව් පියතුමනි, ඇත්තෙන්ම ඔබ වහන්සේ මේ සුදු සුවිශේෂය කියවනකොට මට දැනුනේ මේ දින 40 ජේසුස් ගත කළා. මොකක්ද ඇත්තටම මේ උන්වහන්සේ ගත කරපු දින 40? දැන් උන්වහන්සේව සුදු සුවිශේෂය මතක් කරන්නේ උන්වහන්සේ ආත්මයානු පාලු කරයට රැගෙන ගියසේක. මාක්තුමාගේ සුවිශේෂයේදී පරීක්ෂා ස්වරූපයන් ගැන කතා කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේව පාලු කරයට රැගෙන යනවා. එතකොට පාලු කරයට රැගෙන යෑම පාලු කරය. එතකොට එහි හුදකලාව උන්වහන්සේගේ කැඳවීම ගැන මෙනෙහි කරමින් කටයුතු කිරීමක්. කොහේද මං යන්නේ? කුමක්ද මං කළ යුත්තේ? එතකොට මේ දෙය ආත්මයානු සුද්ධාත්මයන්න් වහන්සේ උන්වහන්සේ තුල තහවුරු කිරීම. එතකොට මෙතන පාලුකරයේ ජීවිතය. එතකොට එය උන්වහන්සේගේ සූදානම් වීමේ කාලයේ ප්‍රසිද්ධ වූ ජීවිතයට ඇතුළු වෙන්නට. එතකොට ගැලවීම හා සම්බන්ධ වෙද්දී උන්වහන්සේ ගැලවීමට ඒ ක්‍රියාකාරීත්වයට අපිව රැගෙන යන්න, ඒ ක්‍රියාකාරීත්වයේ අපිව තබා ගන්නට උන්වහන්සේ ක්‍රියාකාරී වෙන්නේ මේ දින 41. එතකොට ඒකේ තව දේවල් තියෙනවා. සතුන් අතර උන්වහන්සේ විසුසේක, දේව දූතය උපස්ථාන කළසේක. එතකොට දැන් මේ කාලය තුල අපි ඒ උන්වහන්සේගේ ජීවිතය ගත්තාම සතුන් කියන දෙයත් එක්ක අපිට මතක් කරන මේ විශ්වගෝපුර අනික් හැම දෙනාම මේ වටේ ඉන්නවා. එතකොට ඒ හැම ස්වභාවයක් මැදෙම උන්වහන්සේ තමා ගැන හා තමාගේ කැඳවීම ගැන කොහේ දෙසට හැරෙන්නට ඕනේද ඒ ගැන මෙහෙණි කරමින් උන්වහන්සේගේ ජීවිතය හසුරුවා ගන්නවා. උන්වහන්සේ ඒ තුල පරිණත වීම අත්දකිනවා. එතකොට ඒ තුලම දේවදූතයේ උන්වහන්සේට ආශිර්වාදයක් වෙමින් ඉන්නවා. ඒකෝ දැන් අපි මේ දින 40 ගත්තාම මේ දින 40 අපි ජීවත් කරන්නේ අපිටම තියෙන ලෝකයක් තුල. එතකොට ඒ ලෝකේ අර සතුන් වගේම ලෞකිකකරණය තියෙනවා. ඒ ලෝකේම තියෙන ආශාවන් හා හැම දෙයක්ම ජීවිතේ යන දේවල් ඔක්කොම මැද්දේ අපි ඉන්නවා. එතකොට මේ තුල අපි කොහොමද අර ආත්මයානු සමග අපේ ජීවිතය අපේ ගැලවීම සඳහා සූදානම් කරගන්නේ. එතකොට මෙතන ඔක්කොම තියෙනවා නේද? කාලා බීලා ඉන්නත් පුළුවන්. ඒ වගේ හැම දෙයක් එක්කම යන්නත් පුළුවන්. එතකොට ඒ මැද්දේ අපි පාලු කරයක් අත්දකින්නේ කොහොමද? අපි හුදකලා වීමක්. ඒ හුදකලා වීම එක්ක දෙවියන් වහන්සේගෙන් ලැබෙන පෝෂණයක්, දේවදූතයන්ගේ උපස්ථානය. එතකොට ඒ පෝෂණයක් එක්ක අපේ ජීවිතය රස ගන්වා ගන්නේ කෙලෙසද? එතකොට උන්වහන්සේගේ කැඳවීම මේ සියල්ල තුලම රසව ගන්වාගෙන තමයි එළියට එන්නේ. එතකොට අපිට මේ කාලේ අර හැම දෙයක් එක්කම ජීවත් වෙමින් කොහොමද අපි මේ ගැලවීමට එන්නේ? නැත්නම් අපි මේ ලෝකයෙන් ඈත් වෙලා යන්න අපිට ආරාධනා කරන්නේ නැහැ. දැන් අපි ඒ තුලම ඉඳලා තමයි මේ පාලුකරය අත්දකින්නට ඕනේ. ඇත්තම අපි පාලුකරේ ජීවිතයක් ගත කරන පිරිසක්ද? අපිටත් පාලුකර අත්දැකීම් තියෙනව නේද? ඇත්තම පියතුමිනි, මම කැමතියි ඔබ වහන්සේත් එක්ක තවදුරටත් සාකච්ඡා කරන්න. මේ පාලුකරයේ අත්දැකීම පෞද්ගලිකව අපි අපේ ජීවිතවල අත්දකින්නේ කොයි වගේ අවස්ථාවලද? දැන් මේ පාලුකරයේ අත්දැකීම් නොඑක් දේවල් එක්ක අපිට එනවා. එකක් තමයි අපි ස්වේච්ඡාවෙන් හුදකලා වෙලා, එහෙම නැතිනම් අපි ඥානකාන්තියකට ඇතුළු වෙලා, එහෙමත් නැතිනම් අපි ලෝකයෙන් ඈත් වෙලා අපේ ජීවිතය ගැන සොයා බැලීමක් කරනවා. එකක්. එතකොට අනික් හුදකලා වීම අපි දකිනවා අපේ දෙන ලෙඩ රෝග එක්ක කවුරුවත් නැතිවීමත් එක්ක අපි තනිකර පාලුකරයක හිර වෙලා ඉන්නවා. එතකොට ඒ ස්වභාවය අපේ ජීවිතයේ සමහර වෙලාවට දකිනවා. ඉතින් ඒවා එක්ක අපි තනිකර භාවයේ ඒකේ තියෙන නිරහස භාවයන් සහ ඒ බෑන්නෙන වේදනාවන් වල ස්වභාවයන් අත්දැකීමෙන් අපි ඒ තුල දෙවියන් වහන්සේව අත්දකින්න, එහෙම නැත්නම් උන්වහන්සේ අප මැද්දේ කියන ඒ ආත්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ බලමහිමේ අත්දකින්න අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒක තමයි අපේ ජීවිතේ. මම ඒක හොඳින්ම කියන්නේ මම දැන් ඉගෙන ගන්න ගිහිල්ලා ඉඳලා මාස එකමාරක් විතර ඉස්පිතාලේ.
එතකොට භාෂාව දන්නෙත් නැහැ. සමහරවිට ලෙඩ දුක කියා ගන්න බෑ. මොනවාද අපි කියන්නේ පොඩි සංකේත වලින් විතරයි. ඉතින් මට තාමත් මතකයි මගේ අද ගුරුතුමා ඒ කාලේ දැන් උන්වහන්සේ නැති වෙලා මට ලියලා ලලිත් ක්‍රිස්තුන් වහන්සේගේ හුදකලා වීම තනිවීම ගැන දේශනා කරලා තියෙනවා. දැන් ඔබ මේ තනිවීම එක අත්දකින්නේ කොහොමද උන්වහන්සේව? ඒ වගේ අත්දැකීම්. එතකොට අපි දකිනවා පාලුකරේ කියන්නේ මේ ඇතුළාන්තයෙන් අපිට එන හුදකලා වීම තුළ ආත්මයානන් තුලින් එන බලමහිමය අත්දකින්න එන බලගතු අවස්ථාවක්. ඇත්තටම පිටුනේ මම බන්සර බාධා කරනවා මේ පාලුකරේ අත්දැකීම ආශිර්වාදය මහ පොළොවට අද්ද ගන්න තියෙන හොඳම කාලයක් කියලා මට හිතෙනවා. ඇයි පාලුකරේ අත්දැකීමෙන් තමයි ජේසු ගැලවීමට ගියේ. ඒකට අපේ ජීවිතවලටත් මේ ගැලවීම ගන්න මේ පාලුකරේ අත්දැකීම්. දැන් අපි හිතනවා සමහරවිට රෝගයක් වුණාම ඒක අපේ අයහපතට කියලා. හැබැයි ඒකම යහපතට ආශිර්වාදයටත් පත් වෙනවා නේද? ඔව් දැන් අපි දැක්කහම දැන් රෝගයක් තුල අපිට එනවා උන්වහන්සේට ලංවීමේ හැකියාව. උන්වහන්සේ තුල මට කතා කරන දෙය. උන්වහන්සේගේ ආදරේ බලමහිමේ. ඒකෝට මේ හැම දෙයක්ම මේ පාලුකරයකට අපි මුසු වීම එක්ක ලබන දෙයක්. ඒකම ඒ විතරක් නෙමෙයි ජීවිතයේ පන්නරය. පැහැදිලිව. අපි කියන පරිණත වෙනවායි කියලා නේද? එහෙම නැත්නම් අපි මුහුකුරා යනවායි කියනවා. එතකොට මේ මුහුකුරා යාමේ ගති ලක්ෂණ සියල්ලම ජීවිතයේ මුසු කරනවා මේ තුලින් එන සුද්ධාත්ම අනුභවය. එතකොට අපිට අර පාලුකරයට ඇතුල් වෙන්නයි කියන්නේ ජීවිතයේ මුහුකුරා යාමක් අත්දකින්නට. එතකොට අපි අවුරුද්දෙන් අවුරුද්දට මේ පාස්කුවත් එක්ක නැත්නම් චතාරික කාලයත් එක්ක මේට මුසු වෙන්නේ ජීවිතයේ අවුරුද්දෙන් අවුරුද්දට මුහුකුරා යාමක් එක්ක පරිණත භාවයක් එක්ක ස්වාමින් වහන්සේව අත්දකින අලුත් අත්දැකීම් වලින් පිරුණු ජනතාවක් වෙන්නට යන්නට. එතකොට ඒ නිසා මේ පාලුකරේ අත්දැකීම එහෙම නැත්නම් මේ දින 40 අත්දැකීම චතාරික කාලේ විශේෂාකාරයෙන් අපේ ජීවිතයේ අභ්‍යන්තරයේ සොයාගෙන යන්නට තියෙන අවස්ථාවක්. තියෙන ලෝකයේ තුලම විශේෂයෙන්ම අපිට දැන් මේ පාලුකරේ අත්දකින්න කියන්නේ. ඒතර තමයි වැදගත්කම. අපි ඉන්න තැන ඒ තුල මේ පාලුකරේ අපිට අපි ඉන්න ලෝකයෙන් ඈත් වෙලා යනවා නෙමෙයි. ඒකෝර ඉන්න ලෝකයේ තුලම ඉඳගෙන අපි ස්වාමින් වහන්සේට ඉදහරිනවා. ඒ වගේම අපි උන්වහන්සේ වෙනුවෙන් මේ කාලය සම්පූර්ණයෙන්ම සුවිශේෂාකාර ලෙස වෙන් කරනවා. මොකද අර දවස් 40 ආත්මයන්ව අරංගී සුවිශේෂ ලෙස දෙවි පියාණන් වහන්සේ සමග ඉන්නට. එතකොට අපිව මේ ත්‍රිත්වික ස්වාමින් වහන්සේ සමග ඉන්න මේ සුවිශේෂ දින 40 අපිට විශේෂ ආකාරයෙන් ලැබෙනවා. ඔව්. ඇත්තෙන්ම අපි ඒ දින 40 ප්‍රයෝජනයට ගන්නවද? ඇත්තෙන්ම දින 40 ඇතුලේ රැඳෙමින් අපි දෙවියන් වහන්සේගේ වරප්‍රසාද මහ පොළොවට අද්ද ගන්නවද? සුදාත්මානුභාවය, සුදාත්ම මඟ පෙන්වීම අපි අපේ ජීවිතවලට ළඟා කර ගන්නවද කියන එක ප්‍රශ්නයක්. ඉතින් ඔබ ඒ දේ අභ්‍යාස කරන්න. පිටුමා ඊටම පැහැදිලිව අපිට පැහැදිලි කළේ ඒකයි. ඒකේ වටිනාකම කොයි වගේද කියන එක. පිටුමෙනි මේ කොටසේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය ආසන්නය පසුතැවි සිත් හරවා ගන්න කියලා කියනවා. මොකක්ද ඇත්තටම මෙතන උන්වහන්සේ අපිට මතු කරලා දෙන්නේ? ඔව් දැන් මෙතනට එද්දී ඉස්ලාම කියන කාලය සම්පූර්ණ වී ඇත. ඒකට උන්වහන්සේම ක්‍රිස්තුන් වහන්සේ දැන් කෙලින්ම කියනවා ගැලවීම දෙන කාලය දැන් හරි. ඒ කියන්නේ උන්වහන්සේ තමයි ගැලවුම් කාර්යය හැටියට මෙලොවට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා මා තුලින් තමයි දේව රාජ්‍යය බිහි වෙන්නේ. එතකොට ඒ හින්දා මම ඉන්න නිසා දැන් දේව රාජ්‍යය ආසන්නයි. එතකොට ඒ තුල එම ජනතාවට ආරාධනා කරනවා දැන් කාලය හරිනම් දේව රාජ්‍යය දැන් ආසන්නයි නම් මම ඔබ අතර ඉන්නවා නම් දැන් නුඹලාගෙන් විය යුතු දේ කුමක්ද? එතකොට ඒකේදී කාරණා දෙකක් උන්වහන්සේ මතු කරනවා. එකක් මනස්ථාපණය වෙන්න. දෙක සුභාස්න අදාහ ගන්න. එතකොට මේ තුල අපි දැන් අපේ ලෝකයේ දැන් මේ අපි මේ දින 40 කාලයට ඇතුළු වුණාම ඒ කාලය තුල සුද්ධාත්මයන්ගේ ක්‍රියාකාරීත්වය අපි තුල තියෙද්දී අපිට විශේෂයෙන් කියන්නේ දැන් දේව රාජ්‍ය ආසන්නයි කාලය සම්පූර්ණ වෙලා ඇත. මේ තුල අපිට විශේෂයෙන් කියන්නේ දැන් අර ගැලවීමේ කාලය තුලට කිට්ටු වෙන්න විශේෂයෙන් දුක් ප්‍රාප්තිය මරණය උත්ථානයට යන්න දැන් කාලය ආසන්නයි. ඒ සීකිරීමේ කාලය ආසන්නයි. දැන් මේ සීකිරීමේ කාලයට යනවනම්
මේ දින කීපය තුල අපි කුමක්ද කළ යුත්තේ? එතකොට දේවචනය අද අපිට මතක් කරන මනස්ථාපනය වෙන්න. එතකොට මනස්ථාපනය වෙනවයි කියන්නේ ඒකේ තියෙන සුවිශේෂ වූ තේරුමක්. එකක් තමයි අපි අපගේ අන්ධකාරය පාපය පිළිගන්නට ඕනේ. පළවෙනි දේ. දෙක මනස්ථාපනයේ පිළි අරගෙන පාපයෙන් ආලෝකයට හැරෙන්න ඕනේ. පාපයෙන් ආලෝකයට හැරෙන්න ඕනේ. එතකොට මේ පාපය පිළි අරගෙන විතරක් මදි. අන්ධකාරය මම මේ පාපේ කරලා තියෙනවා. මම මේ පව් කරලා තියෙනවා. ඒක විතරක් හිතලා මදි. එයින් අපි හැරෙන්නට ඕනේ ආයි නොකරන්නට. හැබැයි මේක හොඳටම මතක තියාගන්න සමහර අය මේ කාලේදී සමහර දේවල් කරනවා. දැන් මේ දින 40 මම ටිකක් අරක්කු ටිකක් නොබී ඉන්න. මේ දින 40 මම වැඩියෙන් ටිකක් නොකා ඉන්න. එතකොට දැන් අරක්කු ටික නොබී ඉඳලා දින 40න් පස්සේ බොණ්ඩ යන ජීවිතයක් ගැන හිතුවොත් වැරදි. පාපේ මේ කාලේ නොකර ඉඳලා දින 40න් පස්සේ කරන්න යන විදිහට ගියාම වැඩේ හරියන්නේ. එතකොට මනස්ථාපනය තුල දෙවන කොටස නැහැ. ඒ කියන්නේ මම ඒ පිළිගන්නවා ඊට පස්සේ මම එයින් මිදී ආපසු ආලෝකයේ පැත්තට හැරෙනවා. එතකොට මම පාපයෙන් උන්වහන්සේ වෙතට හැරෙනවා පාපය අතහැරලා. එතකොට පිළිගැනීම සමග පාපය අන්ධකාරය අතහැරීම අපේ ජීවිතයේ සිදු වෙන්න ඕනේ. එතකොට ඒක පළවෙනි කොට ක්‍රිස්තුන් වහන්සේ ඉල්ලනවා. දෙවෙනි කොට මේ අත්හැරීම එක්ක ජීවිත හුරුවක් ලබා ගන්න ඕනේ. අත්හැරීම එක්ක ජීවිත හුරුවක්. මොකද්ද මේ ජීවිත හුරුව? දේව වචනය තුල ජීවිතය හසුරුවා ගන්නට. ඒ කියන්නේ මම අසත්‍යයේ හිටියද? එතකොට මං අසත්‍යයේ හිටියු කෙනෙක්. මම සත්‍යයට හැරෙනවා. එතකොට සත්‍යවාදී භාවයේ ජීවිතය මම දැන් පටන් අරගන්න. එතකොට සුභාස්න අදහ ගන්නවයි කියන්නේ දේව වචනය අනුව ජීවිතයේ හසුරුවා ගැනීම පටන් ගන්නවා. එතකොට ආලෝකයට හැරෙනවයි කියන එකයි ඒ උන්වහන්සේ ඉල්ලන විදිහට ජීවිතයේ ගොඩ නගා ගන්න පටන් ගන්නට ඕනේ. එතකොට එහෙම වුණාම තමයි අර මේ චතාරිකයත් එක්කේන අලුත් ජීවිතයේ ලස්සන ඒ අලුත් ජීවිතයේ ආලෝකය අපි ලෝකයට අරන් යන්නේ. ඒකම අර පාස්කුවත් එක්ක මම අලුත් මැවිල්ලක් කියන තැනට එන්නට පුළුවන් වෙන්නේ. ඔව්. ඇත්තෙන්ම අපි අලුත් මැවිල්ලක් කියලා ගත්තම අපිට අලුත් මැවිල්ලක් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පියතුමිනි මම හිතනවා මේ අපි ඉන්න කාලවකවානුවත් එක්ක ඊටාම යෝග්‍ය ප්‍රශ්නයක් අපිට පවා පෞද්ගලිකව මේ කාලය ඇතුලේ පාපොච්චාරණයකට සමගි සන්දානයේ ප්‍රසාද නිධානයේට සෑහෙන කාලෙකින් අපි ගිහිල්ලා නැහැ. ඉතින් ඇත්තෙන්ම ඔබ වහන්සේ කිව්වා මනස්ථාපනය වෙන්න. ඒ වැරද්ද පිළිගන්නත් නැවත පාපය නොකරන්නත්. ඇත්තටම පාපොච්චාරණය තුල මේ සමගි සන්දාන ප්‍රසාද නිධානය තුල තියෙන වැදගත්කම මේ වකවානුව තුල මතු කරලා වහන්සේ පෙන්වුවොත් වටිනවයි කියලා මට හිතෙනවා. ඔව්. දැන් අපි සමගි සන්දානයේ ප්‍රසාද නිධානයට යද්දී අපේ පළවෙනි ස්වභාවයම තමයි අපි ඉස්සල්ලාම අපේ පව් ටික හඳුන ගන්නවා. පැහැදිලි. ඒ ටික වටහා ගන්නවා. ඒකම අපි ඊට පස්සේ මොනවද දෙන්නේ? අපි කියනවා දෙවියන් වහන්සේ අපිට ආදරෙයි. උන්වහන්සේ මේක අරගෙන මං හැරිලා ගියාම උන්වහන්සේ මාව අතහරින්නේ නැහැ. උන්වහන්සේ මාව ආදරයෙන් වැළඳගෙන අලුත් ජීවිතයක් අලුත් මැවිල්ලක් වෙන්නට මාව ආශිර්වාදයෙන් පුරවනවා. එතකොට දැන් මොනවද මම කරන්නේ? මගේ අන්ධකාරයේ පිළි අරගෙන උන්වහන්සේගේ ආදරය ගැන තියෙන ගැඹුරු විශ්වාසය එක්ක මම මේ පාපය අතහරින්න තීරණය කරගන්නවා. ඊට පස්සේ මම මේ තාත්තා ගාවට ගිහිල්ලා මම කවුද කියලා කියනවා. ඒතකොට අපි මේ සමගි සන්දානයේ ප්‍රසාද නිධානයේට පූජා ප්‍රසාදින් වහන්සේ ගාවට යද්දී අපි කියන්නේ පියාණනී පෞකාරෝ මට ආශිර්වාද කළ මැනව. ඒතකොට මේ පියාණනී කියද්දී ස්වාමිට නෙවෙයි කියන්නේ. දෙවි පියාණන් වහන්සේට. එතකොට ඒ තුල මගේ පාපය මම සම්පූර්ණයෙන් මම දකින මගේ අන්ධකාරය මම කියනවා. හැබැයි මේ පියාණන් වහන්සේ වෙනුවෙන් ඉන්න ස්වාමී අහන්නේ නැහැ.
ඇයි එහෙම කරේ? කවුද එහෙම කරන්න කිව්වේ? ඒ කිසි දෙයක් නෙවෙයි. ඒත් කියන පාපය එක්ක ඔබව ආදරයෙන් පිළිගන්නවා. ඒ පියාණන් වහන්සේ එයින් මිදෙන්නට දෙන උපදේශ අවවාදයේ තියෙනවා මිසක් ඔබව අර නාස්තිකාර පුත්‍රයා ආදරයෙන් වැළඳගත්තා වගේම ඔබ මේ වෙනස් වීම එක්ක එන එකත් එක්ක උන්වහන්සේගේ ආදරේ වැළඳ ගැනීම උන්වහන්සේගේ ආදරයෙන් ඔබව ඒ උන්වහන්සේගේ ආදරයේ ස්වභාවයට මුසු කර ගැනීමයි අපි මේ සක්‍රමේන්තු තුල දකින්නේ. එතකොට ඒ තුල අපි එතනින් නැගිටලා එන්නේ මනස්සාපනය තුල මම අලුත් ජීවිතයක් මම නව මැවිල්ලක් හැටියට දැන් යනවා. මගේ ජීවිතේ මම වෙනස් කරගෙන මගේ නිදහසේ ඒ තියෙන අදිෂ්ඨානය එක්ක මම දැන් ආයි ජීවිතයකට ප්‍රවිෂ්ඨ වෙනවා. ඇත්තෙම ඒ නව මැවිල්ලට තමයි උන්වහන්සේ කියන්නේ දැන් සුභාස්න අදහා ගන්න කියලා. සුභාස්න අදහිල්ල අපි ප්‍රායෝගික ජීවිතයේ කොහොමද පියතුමිනි අත්දකින්නේ? දැන් මේකේ අපි දකින්නේ දැන් සුභාස්න අදහා ගන්නවා කිව්වහම ඒක විශ්වාස කරන්න විතරක් නෙමෙයි අපිට කියන්නේ. විශ්වාස කිරීම තුලම ඒ ඇතුළත් වූ යම්කිසි සන්දර්භ තියෙනවා. එතකොට අපි මේ සන්දර්භ ගත්තාම මේ සුභාස්න අදහා ගන්න කිව්වහම උන්වහන්සේගේ වචනය තුල අපිට එන පණිවිඩය තියෙනවා. දැන් අපි ගත්තාම නාස්තිකාර පුත්‍රයාගේ උපමාවේ අපිට තියෙන දේ තමයි උන්වහන්සේ ආදරයෙන් අපිව වැළඳගෙන අපිට සමාව දෙන දෙවියන් වහන්සේ. එතකොට අපි ඒ තුල උන්වහන්සේ ගාවට යන්නේ ඒ ආදරය එක්ක. දැන් ආයේ අපිට උන්වහන්සේ කියනවා අපේ ජීවිතයන් වල දැන් ඔබ සහෝදරයාට ප්‍රේම කරන්න ඕනේ. මා ඔබට කමා කරාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කරන්න ඕනේ. දැන් අපි උන්වහන්සේගෙන් සමාව අරගෙන අලුත් මැවිල්ලක් වෙලා ගියාම දැන් මට පාපයක් කරපු කෙනා දැක්කාම එයාගෙන් මම පරිගන්නත් බෑ. එයාගෙන් මට අර සමාව නොදෙන්නත් බෑ. එතකොට මගේ ජීවිතයේ මම එයාට නිදහස දීම. මම එයාව නිදහසට ඇතුල් කිරීම. එහෙම වෙද්දී මම ඒ තුල සුභාස්න අදහගෙන ජීවිතය ගත කරන කෙනෙක්. දැන් සමහර වෙලාවට ඒකේදී මම රණුක්යාට ගිහිල්ලා කතා කරලා මේ මම ඔයාට සමාව දුන්නා මා එක්ක කතා කරන්න එහෙම කියන්න මොනවක් නැහැ. දැන් මම සමාව නොදී හිටියා මෙයා දකින්න තැන මොනවද වෙන්නේ? මාව නලියනවා. අර මට අර එහෙම කරපු එක්කන. එතකොට මමම ඒ තුල මාව රත් කරගන්නවා. එතකොට මගේ සමාව නොදීම මාවම හිර කරලා මාවම ඒ තුල වේදනාවට පත් කරන තැන. දැන් මම එයාට සමාව දුන්නාම එයා ඉන්න තැනින් මට යන්න පුළුවන්. එයා මූණ දිහා බලාගෙන මට යන්න පුළුවන්. ඇයි? මම නිදහස්. ඒ තුල මට කේන්තියක් එන්නේ නැහැ. මගේ ශරීරය ඒ තුල මගේ මනස ඒ තුල අනවශ්‍ය ලෙස වේදනාවකට පත් වෙන්නේ නැහැ. ඇයි? අර සමාව මාව අර සුභාස්න අදහා ගැනීමත් එක්ක දීම නිසා මම නිදහස් පුද්ගලයෙක් හැටියට ඉන්නවා. එතකොට මේ නිදහස අපේ ජීවිතය තුළ මේ කාලයන් එක්ක ඒ ආයත සමාව දීම තියෙන්නට පුළුවන්. ඒ ආයත ගැලවීම දීම වෙන්න පුළුවන්. මේ වගේ දේවල් එක්ක අපි අලුත් ස්වභාවයේ මිනිස්සු වෙනවා වගේම සුභාස්න අදහා ගැනීම එක්ක ජීවිතය දැන් අලුත් ස්වභාවයකට පත් වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට අපි සමාව ලබලත් තියෙනවා, අපි සමාව දීලත් තියෙනවා. ඒ සමාව දීම තුළ අපි නිදහස් වෙලා ඔරුවට බරක් නැහැ, ශරීරයට වේදනාවක් නැහැ. සම්පූර්ණ වූ ඒ ආශිර්වාදයේ ස්වභාවයෙන් ජීවත් කරනවා. ඔව්. ඇත්තෙම අපි මේ සුභාස්න අදහන පිරිසක්ද කියන එක අපි මේ කාලවකවානුව තුළ විශේෂයෙන් කල්පනා කරලා බලමු. කෙනෙකුට සමාව අපි අතුලාන්තයෙන්ද දුන්නේ, කෙනෙක්ව අපි හදවතින්ද පිළිගන්නේ. මේ දේවල් අපි අපෙන්ම ප්‍රශ්න කරන කාලයක් බවට මේ වකවානුව පත් කරගමු දයාබර ප්‍රේමවන්තේනි. අපි දැන් දෙවනි දේව ප්‍රකාශනය තුලින් තව දුරටත් මේ කාරණා පැහැදිලි කරගන්නට යනවා. අපි දෙවන දේව ප්‍රකාශනයට සවන් දෙමු. දෙවන දේව ප්‍රකාශනය පේදුරුතුමන් විසින් ලියන ලද පළමුවන හසුනෙන් උපුටාගත් කොටසකි.
ක්‍රිස්තුස් වහන්සේ ඔබේ පව් දෙසා වරක් දිවිපිදූසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවිපිදූසේක. උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූසේක. ආත්මීක ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූසේක. එම ආත්මීක ස්වභාවයෙන් උන්වහන්සේ ගොස් සිරගේ සිටි ආත්මයන්ට ප්‍රකාශ කළසේක. ඔහු වනාහි නෝවාගේ කාලයේදී ඔහු නැව සාදන අතර දෙවියන් වහන්සේ ඉවසිල්ලෙන් සිටියදී උන්වහන්සේට අකීකරු වූ ආත්මයන් වෙති. ඒ නැවට ඇතුල් වූ ස්වල්ප දෙනෙක් එනම් 8 දෙනෙක් වතුරෙන් ගලවනු ලැබුවෝය. මෙහි වතුර යන්නෙන් අදහස් කරනු ලබන්නේ අපට ගැලවීම ලබා දෙන බෞතිස්ම ස්නාපනයයි. එය වනාහි ශරීරයේ කිලුටු සේදීමක් නොව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනර්ජීවනය කරනු කොටගෙන නිදොස් හෘද සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක්ය. පේතුමනි, මේ දෙවන දේව ප්‍රකාශනයේ ඇතුලේ පේදුරුතුමාගේ පළවෙනි හසුනේ පැහැදිලිව කියනවා ක්‍රිස්තුස් වහන්සේ අපි නිසා දිවිපිදුවා. උන්වහන්සේ ධර්මිෂ්ඨයි, අධර්මිෂ්ඨ අපි වෙනුවෙනුයි දිවිපිදුවේ කියලා. මේ කාරණාව තවදුරටත් අපි පැහැදිලි කරගත්තොත්. දැන් අපි චතාරිකයත් එක්ක ඇතුළු වෙන්නේ පාස්කුවට. ඒතර පාස්කුව තුල අපි දකින අපිට තියෙන එකම සත්‍යතාව, ඒ වගේම කිතුණුවන්ගේ ජීවිතයේ තියෙන මූලික સિદ્ધාන්තය තමයි ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය හා උත්ථානය එක්ක තමයි අපි දේව දරුකමට එතර වුණේ කියන එක. එතකොට පේදුරුතුමා අනිවාර්යයෙන්ම අපිට කියන උන්වහන්සේ ධර්මිෂ්ඨව ඉඳලා අප අතර ජීවත් වුණා. මනුෂ්‍යත්වයේ අරගෙන අපි වෙනුවෙන්ම, ඒ කියන්නේ අධර්මිෂ්ඨ අය වෙනුවෙන් ජීවිතය දෙන්නට ගියයි කියලා. ඒකේ විශේෂයෙන්ම ජීවිතය දීමත් එක්ක උන්වහන්සේ අපිව ගැලවීමට, එහෙම නැත්නම් දෙවියන් වහන්සේ වෙතට එතර කිරීම. ඒතර මේ විශේෂයෙන් ඔකේදී කියනවා පේදුරුතුමා නොවාගේ කාලේ ඉඳන් එහෙම හිටපුවා අකීකරුව හිටපු හැමදෙනාම, ඒ කියන්නේ මුල සිට ඒ අකීකරු ගමන ගිය හැමදෙනාමත් සමගයි මේ ගැලවීමට, දේව දරුකමට හැමදෙනාම ඔසවන්නේ. එතකොට අතීතයේ නම්ම ඒ ස්වභාවයට. එතකොට උන්වහන්සේගේ ඒ මරණය, ඒ වගේම උත්ථානයේ ජීවිතයේදීම ඒ කාලේ ජීවත් වුණු අයට විතරක් නෙමෙයි. ඊට ඉස්සෙල්ලා ජීවත් වුණු අයටත්, ඒ වගේ ඊට පස්සේ ජීවත් වෙන අයටත්, ඒ හැමතෙම ජීවිතයේ දීම සඳහා තමයි, දෙවියන් වහන්සේ වෙත ගෙන යාම සඳහා තමයි මේ උන්වහන්සේගේ මරණය. ඒක තමයි ඒ තුල තියෙන මූලික වූ સિદ્ધාන්තය. ඔව් පියතුමනි, ඇත්තෙන්ම පැරණි ගිවිසුමේ කතා වෙන මේ නොකැලල් බැටළු පැටවා නව ගිවිසුමේ බැටළු පැටවා වෙන්නේ ජේසුතුමා. එතකොට ක්‍රිස්තුස් වහන්සේගේ ඒ නොකැලල් භාවය අපේ කැලල් සහිත භාවය තමයි පිරිසිදු කළේ. එතකොට මේ සත්‍යතාවය අපි කොයි විදිහටද අපේ ජීවිතවලට ලබා ගන්නට ඕනේ? දැන් අපි උන්වහන්සේගෙන් ගැලවීම ලැබුවේ උන්වහන්සේම බැටළු පෝතකයා හැටියට අප වෙනුවෙන් පූජා වීමෙන්. එතකොට මේ පූජා වීම තුළ අපි හැමදෙනාවම දෙවියන් වහන්සේ වෙතට ජීවනයට එසවීමක් එක්ක තියෙනවා. එතකොට අපි මේ ජීවනයට ඇතුළු වෙච්ච අය හැටියට ඊට පස්සේ තියෙනවා ජීවනය සම්පූර්ණයෙන් ලබා ගැනීම සඳහා ජීවත් වීම. දැන් අපි ප්‍රසාද ස්නාපනයත් එක්ක ඒ උන්වහන්සේ තුල කුරුසියේ මැරිලා උන්වහන්සේ තුල උත්ථාන වෙනවා. එතකොට ඒ ප්‍රසාද ස්නාපනයේ ඒ ලැබෙන ඒ ජීවිතය අපි එතනින් දිගටම පූර්ණත්වයේ කරා යන්නට ඕනේ. ඒ නිසා ඒ ක්‍රිස්තුන් වහන්සේ කියලා තියෙන්නේ පියාණන් වහන්සේ පරිපූර්ණව සිටින්නේ යම්සේද ඔබත් එලෙසම පරිපූර්ණ වන්න. එතකොට අපේ ජීවිතය දැන් ඒ ජීවනය ලැබීමත් එක්ක පූර්ණ වූ ජීවිතය සඳහා පරිපූර්ණ වීමක් තියෙනවා. එතකොට අපි උන්වහන්සේගෙන් ජීවිතය ලබාගත් අපි
නොකලල් උන්වහන්සේගෙන් කැලලක් තිබුණු අපේ ජීවිතයේ කැලල් ඉවත් කරගත්ත අපි ඒ තුල එන පූර්ණත්වය අයිති කරගන්නට ගමන් කිරීම සිදු වෙන්නට ඕනේ. ඇත්තෙම පියතුමනි මෙතන ඊටාම පැහැදිලිව උන්වහන්සේ පෙන්වන එක තැනක් තියෙනවා අපේ ජීවිත උන්වහන්සේ මේ බෞතිස්ම ස්නාපනය හරහා සෝද ගන්නවා. අපිව නිදහස් කරනවා, පිරිසිදු කරනවා කියලා. මේ පිළිබඳව ඔබ වහන්සේ අපිට තව දුරටත් පැහැදිලි කරලා දෙන්න. ඔව් දැන් අපි ක්‍රිස්තියානි වීමත් එක්ක තමයි අපේ ජීවිතයේ ජලය වත් කිරීමත් එක්ක ශුද්ධාත්මයන්ගේ පැමිණීම සමග අපි විශේෂ වූ සම්බන්ධතා කීපයක් ලබා ගන්නවා. එකක් තමයි දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධතාවය. ඊළඟ එක තමයි සංඝය සමග සම්බන්ධතාවය. දැන් අපි ගත්තාම මේ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය ඒ තුල එන්නා උන්වහන්සේ කියන ඔබ ජලයෙන් හා ආත්මයන්ගෙන් නූපන්නොත් නුඹට මාහා බැඳෙන්නට බෑ කියන. එතකොට ජලයෙන් හා ආත්මයන්ගේ. එතකොට ජලය කියන්නේ දැන් අපිට ඒ කියවීම තුල මතක් කරනවා ජලය මේ බෞද්ධිස්මයේ සංකේතයයි. ක්‍රිස්තියානියේ සංකේතයයි. එතකොට ඒ තුල සෝදා පවිත්‍ර කරනු ලබන අපි එයින් පියාණන් වහන්සේ එක්ක බැඳෙනවා. පුත්‍රයාණන් වහන්සේ එක්ක බැඳෙනවා. ශුද්ධාත්මයන්න් වහන්සේ එක්ක බැඳෙනවා. එතකොට මේ ත්‍රිත්වීක දෙවියන් වහන්සේ එක්ක අපේ සම්බන්ධතාවය තියෙනවා. එතකොට අපි පියාණන් වහන්සේ එක්ක බැඳෙන නිසා දේව දරුවෙක්. ක්‍රිස්තුන් වහන්සේ එක්ක බැඳෙන නිසා උන්වහන්සේගේ සහෝදරයෙක් සහෝදරියක්. ශුද්ධාත්මයන් වහන්සේ එක්ක බැඳීම නිසා අපි දේව මන්දිර වෙනවා. එතකොට මේ සම්බන්ධතාවය ඒ ත්‍රිත්වික දෙවියන් වහන්සේ එක්ක අපි ලබා ගන්නවා. ඒකම අපි එකිනෙකාට බැඳෙනවා. සුදු ස්වභාව තුල. ඒ නිසා අපි කියනවා අපි එකිනෙකාට සහෝදර සහෝදරියෝ සුදු ස්වභාවයේ සමාජිකාව. එතකොට ඒ සම්බන්ධතාවයන් එක්ක තමයි අපේ ජීවිතයේ පූර්ණත්වයට අපි යන්නේ. එතකොට අපි දෙවියන් වහන්සේ එක්ක ඒ තියෙන සම්බන්ධතාවයේ ගොඩනගා ගැනීම තියෙනවා. ඒකම අපි සුදු ස්වභාවයක ජීවත් වෙන්න ඕනේ. එතකොට සුදු ස්වභාව තුල අපි එකිනෙකාට බැඳිලා ඒ සහෝදරත්වයේ ජීවිතය අපේ ගත කිරීම සිදු වෙනවා. එතකොට මේ දේ තුල තමයි අපි මේ ස්වාමින් වහන්සේ සොයාගෙන යන ඒ ප්‍රසාද ස්නාපනයේ ඒ සම්බන්ධතාවයේ ජීවිතය ගත කරන්නේ. පියතුමනි අවසාන කොට මම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමති මේ දෙවන දේව ප්‍රකාශනය ඇතුලේ අවසාන වගන්තිය මම ඔබට කියවන්නම්. නැවතත් අපි ඔක්කොමලා මේකට අහුම්කන් දෙමු. උන්වහන්සේ පැහැදිලිව කියන කොටස අපිට ඒක ඔබතුමා පැහැදිලි කරලා දෙන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පුනර්ජීවනය කරන කොටගෙන නිදොස් හෘද සාක්ෂියකින් දෙවියන් වහන්සේට කරන පොරොන්දුවක් කියලා කියනවා. මේ අපේ ජීවිත. අපේ ඇත්තෙන්ම මොකක්ද මේ හෘද සාක්ෂිය කියලා කියන්නේ? දැන් මෙහෙමයි. අප තුල තිබුණු පාපිෂ්ඨ ස්වභාවයේ ඔක්කොම අප තුල තිබුණා වූ පාපේ සලකුණු සියල්ලම ක්‍රිස්තුන් වහන්සේගේ මරණයයි උත්ථානයයි එක්ක සම්පූර්ණ සුද්ධ පවිත්‍ර වීමත් එක්ක අපිට තියෙන්නේ ඇතුළාන්තයේ යහපත් වූ උන්වහන්සේගේ වරප්‍රසාදයෙන් පිරුණු හෘද සාක්ෂියක්. එතකොට අර පාපයේ කිලිටි භාවයන් අපි කියනවා ජම්ම පාපේ කියලා ඒ සියල්ලම ඉවත් කරලා වරප්‍රසාදයෙන් පිරුණු යහපතින් පිරුණු හෘද සාක්ෂියක්. එතකොට ඒ යහපත ආරම්භයේදීම අපගේ හෘදය තුල තියෙනවා. එතකොට එයත් එක්ක අපි යහපත්කම් ගොඩනගාගෙන උන්වහන්සේ වෙතට යනවා. එතකොට පූර්ණත්වයේදී අපගේ ඇතුළාන්තයේ සාමාන්‍යයෙන් යම් කිසි වැරදක් කරන්න ගියොත් එහෙම අපිට ඒක කතා කරලා කියන එක හරිය නැහැ කියලා. ඒකට හේතුව ඇතුළාන්තයෙන්ම ඒ දේව හඬ ශබ්දය, ඒ යහපතේ හඬ ශබ්දය ස්වභාවයෙන්ම අපි ඉදිරියේ කතා කරනවා. මොකද අර නොකලල් භාවය එහෙම නැත්නම් පවිත්‍ර වීම ස්වාමින් වහන්සේ තුලින් අපි ලබාගෙන ඒ ඇතුළාන්තයේ යහපතට සම්පූර්ණයෙන් පරිවර්තනය කිරීම නිසා. ඔව්. ඇත්තෙන්ම අපේ හෘද සාක්ෂිය අපිට කතා කරනවද? ඔබේ ඇතුලෙන් කියනවද ඔබ වැරදි, ඔබ මෙතන නිවැරදි විය යුතුයි, ඔබේ ජීවිතය නිවැරදි මාර්ගයට යන්න කියලා. ඉතින් ඇත්තෙන්ම පියතුමා අපිට පැහැදිලි කළා ඊටාම අගනා විදිහට කොහොමද ඔබ මේ
නොකැලැල් බැටලු පැටවාගෙන් ලබාගත්තු ඒ සමාවත් එක්ක ඔබේ ජීවිතයේ හෘද සාක්ෂියට එකඟව ඔබ ජීවත් වෙන්න කියලා. ගරු පියතුමිනි, මම ඔබ වහන්සේගෙන් අවසාන කොට ඉල්ලනවා අපිට පැහැදිලි කරලා දෙන්න මේ චතාරික සමයේ පළවෙනි ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහයේ පළමුවන දේව ප්‍රකාශනය, දෙවන දේව ප්‍රකාශනය සහ මේ සුදු සුවිශේෂය ඇතුලේ තියෙන හරයාත්මක පැතිකඩ මොන වගේ පණිවිඩයක්ද මේ දේව වාක්‍ය සංග්‍රහය හරහා අපිට ලබා දෙන්නේ? දැන් අපි චතාරිකයට ඇතුල් වීමත් එක්කම උන්වහන්සේ අපිට ආරාධනා කරනවා අවසානයේට යන්නට. ඒ තුල පූර්ණත්වය, ඒ කියන්නේ පාස්කුවත් එක්ක පූර්ණත්වයේ අත්දැකීමකට යන්නට අපි ආරම්භයේ ඉඳන්ම අපේ ඇතුළාන්තයේදී අස්වා බලන්නට ඕනේ. ඒ තියෙන අපගේ පාපිෂ්ඨ භාවයේ, අපගේ පෞකාර බව පිළි අරගෙන අපි එයින් හැරිලා උන්වහන්සේ වෙතට යන්නට ඕනේ. ඒකම උන්වහන්සේ අපට උන්වහන්සේගේ ජීවිතයේ පුද කිරීමෙන් දීලා තියෙන්නේ උන්වහන්සේ තුල නොකලල් දිවියකට යන්නට. එතකොට මේ නොකලල් දිවියේ ඒ උන්වහන්සේ දුණු වරප්‍රසාදයෙන් අපි පිරීලා ක්‍රමක්‍රමයෙන් මේ හෘද සාක්ෂිය යහපත තුල වර්ධනය කරගෙන අපි උන්වහන්සේ තුල ඉදිරියට යමු. ඒ තුල අපි පහස්කුවේදී නවමැවිල්ලක් හැටියට ලෝකයට ඇතුළු වෙමු. ඔව්, දාබර ප්‍රේමවන්තයනි, අද අපි මෙලෙස ධර්ම සාකච්ඡාවට පාදක කරගත්තේ චතාරික සමයේ පළමුවන ඉරුදිනට අදාළ දේව වාක්‍ය සංග්‍රහයයි. ගරු පියතුමනි, ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අප හා සමග සම්බන්ධ වෙලා මෙම ධර්ම සාකච්ඡාව ඊටාම මනවින් අපිත් එක්ක බෙදා ගැනීම සම්බන්ධයෙන්. ඔබ වහන්සේට ජේසු පිහිටයි. ජේසු පිහිටයි. හිතවතුනි, එසේනම් නැවතත් හමු වෙමු සත් දිනකින්. එතෙක් ඔබ සැමට ජේසු පිහිටයි.